gacchami Tatyampi dhammang saranang gacchami Tatyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kam abrahmacharya veramani sikkhapadang samadhiyami Musavada veramani sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkhapadang samadhiyami Tisaranena saddhin Vikala bhojana veramani sikkhapadang samadhiyami Nachcha gita vadita visuka dasana mala gandha vilepana dharana mandana vibhusanattana veramani sikkhapadang samadhiyami Uchchasayana mahasayana veramani sikkhapadang samadhiyami Tisaranena saddhin uposata atthanga silang dhammang sadhukang surakkhitam kattva Appamadena sampadetha සද්ධාවන්ත පින්නතුනි අද දවසේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිංහල බෞද්ධ විහාරස්ථානයේහි පවත්වාගෙන එන ලද සීල භාවනා වැඩසටහන නැවත ආරම්භ කරලා දෙවැනි අවස්ථාව අද දිනෙහි වැඩසටහන පවත්වන්නට කටයුතු සංවිධානය කරගත් බව සිහිපත් කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපට අද දවසේ මේ වැඩසටහන සිදු කර දෙන හැටියට ආරාධනා කළත් අද දවසේ තවත් දහවල් කාලේ ධර්මදේශනා කිහිපයක් දහවලුත් ඒ වගේම සවස් භාගයේ අපි කල් වේලා ඇතිව ආරාධනා බාරගෙන තියෙන නිසා අද දවසේම වැඩසටහන අපට සිදු කිරීමේ අපහසුතාවය පිළිබඳව අපි සිහිපත් කළා. ඒ අනුව අද උදෑසන සීල සමාදානයේ බුද්ධ පූජාව සහ උදෑසන ධර්මදේශනාව සිදු කර දෙන හැටියටයි අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අනුව අද දවසේ උදෑසන සියලු දෙනාම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා
දැන් මූලික වශයෙන්ම සූදානම් වෙන්නේ පිළියෙල කරගත් මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන්පස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරමින් උදෑසන බුද්ධ පූජාව වශයෙන් පූජා කරන්නට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී දහසකුත් එකක් ක්ලේශ ධර්මයන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරමින් සර්ව මාර පරාජය කොට සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් උතුම් සර්වඥතා ඥානය සාක්ෂාත් කළ නිසා දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු. තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරමින් අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් සසර කතරින් එතර කළ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසුයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් යම් කෙනෙක් ස්වල්ප දෙයක් හෝ පූජා කරනවා නම් ඒ සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වෙන්නට තරම් මහත් කුසලයක් සිදු වෙන්නට හේතු වෙන අනන්ත ගුණ සමුදායකින් යුක්ත නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට යෝග්‍යයි. මේ බඳු අනන්ත ප්‍රමාණ ගුණ ඇති ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල කරගත්තා වූ මේ සියලු පූජාවන් පූජා කරනවා පූජා වේවා. අපගේ සිත කය වචන යන තිදුරින් নমස්කාර කරනවා අපගේ নমස්කාරය වේවා කියන හැඟීම ඇති කරගෙන අපි හැමදෙනාම নমස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චිත්තියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං
शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा इमे एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्वामि बोधिराजा नमस्तुते පිළියෙල කරගත්තා වූ මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන් ප්‍රසාදී සියලු පූජාවන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරමින් පූජා කරනවා පූජා වේවා කියන හැඟීමෙන් අපි ගාථා කියමු ඝනසාරප්පදිත්තේන දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතින් पूजयामि मुनिन्दस् श्रीपाद सरोरुहे पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मे तेन लभामि मोक्षं uppang मिलायाति अथा इदं मे कायो तथायाति विनाश भावं सुगंधं शीतलं कप्पं प्रसन्न मधुरं सुधं पानीयमेतं भगवा पतिगृह्णातु उत्तम अधिवासेतु नो भन्ते गिलान पच्चयं इमं अनुकंपं उपादाय पतिगृह्णातु उत्तम कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्छयं कम मे भन्ते भूरि पञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्छयं कम मे धम्म संदिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्छयं कम मे संघ सुपटिपन्न अनुत्तर साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අංගමාය ඥායස්ස අධිගමාය නිපානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. සද්ධාවන්ත පින්නතුනි, අද දවසේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේහි සිංහල බෞද්ධ විහාරස්ථානයේහි පින්වත් පිරිස උදෑසන සීල සමාදානයේහි නිරත වෙලා අද දිනය බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරලා සිල්වත් ගුණවත් පිරිසක් හැටියට ගුණ නුවණ දියුණු කරන්නටයි අද දවස තුල උත්සාහවත් වෙන්නේ. ඒ වගේම මේ වැඩසටහනට සමගාමීව තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් තවත් පිරිස සහසම්බන්ධ වෙනවා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට, ඒ වගේ මේ භාවනා වැඩසටහන් සඳහා. විශේෂයෙන් අද සීල සමාදානයේ නිරත වුණු පින්වත් පිරිස අද දවසේ ධර්ම ශ්‍රවණය කිරීම, භාවනා කිරීම කියන මේ කුසල ක්‍රියාවන්ට අමතරව අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන්නට අද උදෑසනම ප්‍රතිඥා දෙමින් ඒ සඳහා යෙදුණි. අපි හුඟක් වෙලාවට දකිනවා සීල සමාදන් වීම සඳහා පැමිණෙන පින්වත් පිරිස ඒ සඳහා බොහොම ගෞරවයෙන් සදහැසිතින් යුක්තව ඇඳුමින් පැළඳුමින් ඒ සඳහා සූදානම් වෙනවා. ඒ වගේම විහාරස්ථානයට පැමිණෙනවා. ඊට අදාළ අවශ්‍ය සියලු වතපිළිවෙත සිද්ධ කරමින් ඒ සඳහා යොමු වෙනවා. නමුත් සැබවින්ම සීලය කවර ආකාරයෙන්ද ආරක්ෂා වෙන්නේ? ඒ වගේම ඒ සීලෙහි වඩා කායික වශයෙන් වගේම මානසික වශයෙන් අපි මේ සීලය තුල පිහිටන්නේ කොහොමද කියලා අද දවස තුල නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන තරමට තමයි අපට සීල ශික්ෂණයෙන් සීල සංවරය වෙත යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. සීලෙහි තියෙනවා කොටස් දෙකක්, ශික්ෂණය සහ සංවරය. ශික්ෂණය කියලා කියන්නේ අපි කය වචනය වරදට යොමු කරන්නේ නැතිව ඒ කායික සහ වාචසික වශයෙන් අපි වැරදි වලින් වළකිනවා. නමුත් මනසේ නිරන්තරයෙන් ඒ වැරදි කිරීම සඳහා එන නොසන්සුන් බව, ඒ මානසික තත්ත්වයන් නිරන්තරයෙන් මනසේ ජනිත වෙනවා, අවදි වෙනවා. එතකොට මනසේ සංවරයක් නැහැ, කායික වශයෙන් ඇති කරගත්තු ශික්ෂණයක් පමණයි පවතින. උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් ගෙදර දොරේදී පංචශීලයේ සමාදන් වෙලා කටයුතු කරනවා. එතකොට සත්තු මරන්නේ නැහැ. නමුත් Tamanට කරදරකාරී විදිහට මැස්සෝ, මදුරුවෝ, ඒ වගේම කැරපොත්තෝ, මීයෝ මේ සතුන්ගෙන් කරදර එනකොට සමහර වෙලාවට ඒ සතුන් මරා දමන්නට ඕන කියන අදහස Taman තුළ මතුවෙනවා. නමුත් කායික වශයෙන් වාචසික වශයෙන් අපි ඒ සඳහා ක්‍රියාත්මක නොවි ඉන්නට පුළුවන්. සත්තු මරණ එක අකුසල කර්මයක්. Taman පංචශීලයේ හෝ අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන පිරිසක්. ඒ වගේම ඒ පාපේහි ආදීනව විවිධාකාරයෙන් කල්පනා කරනකොට බෞද්ධ හැටියට අපි එතනින් වැළකී ඉන්නට හෝ බොහෝ දුරට බැහැර වෙන්නට උත්සාහවත් වෙනවා. නමුත් මනසේ ඒ සඳහා ඇතිවෙන උත්සාහය, ඒ වගේම සතුන්ගෙන් අපට ඇතිවෙන කරදර නිසා ඇතිවෙන පටිඝ සම්පයුක්ත සිත
නැවත නැවත මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ අවස්ථාව තමයි අපි ශික්ෂණයයි කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මානසිකව අවශ්‍ය විදිහට මනස සැකසීලා නැහැ, මනස සංවර වෙලා නැහැ. මනසේ කෙලෙස් ධර්ම මතුවෙනවා. නමුත් කායික වශයෙන් මේ වැරද්ද සිද්ධ කරන්නේ නැහැ. දැන් කුඩා දරුවන් පාසල් අවදීදී අපි ඒ හඳුන්වනවා ශිෂ්‍යෝය කියලා. ඒ ශිෂ්‍යෝ කියලා කියන්නේ ඒ ශික්ෂණය වෙන පිරිසක්. මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි කියලා වැඩිහිටියා ගුරුවරයා කියා දෙනකොට ඒ අය අමාරුවෙන් හරි එහි පිහිටනවා. නමුත් ඒ අයගේ මනස තුල ඒ ධර්ම මනවින් පිහිටලා ස්ථාපිත වෙලා නැති වෙන්නට පුළුවන්. නමුත් ඒ පා කියන දේවල් නොකර ඉන්නට කරන්න කියන දේවල් කරන්නට ඒ අය වෑයම් කරනවා. එතකොට ඒ අය තුල යම්කිසි බාහිර ශික්ෂණයක් ගොඩනගෙනවා. ඉතින් අපි සිල් සමාදන් වුණාම සිල් ආරක්ෂා කරනකොටත් ගිහි පැවිදි අපි හැම දෙනෙක් තුළම මූලික වශයෙන් ඇති වෙන ශික්ෂණය. ඊට පස්සේ අපිට දැනෙන්න ගන්නවා අපේ මනස සහ මේ බාහිර හැසිරීම අතර ලොකු වෙනසක් පරතරයක් පවතින. වෙනතුනේ අපට උනත් භික්ෂුන් වහන්සේලා හැටියට පැවිදි වෙච්ච මුල් අවධියේදී මේ අර්බුදය අපේ මනස තුලත් මතුවෙනවා. මොකද මානසික වශයෙන් අපට ඕන දේ කරන්නයි අපි කැමති. අපේ මනසේ ඇති වෙන කාමච්ඡන්දයට වහල් වෙලා, ඒ වගේම අපේ මනසේ ඇති වෙන පටිඝය ව්‍යාපාදයට වහල් වෙලා, ඒ බඳු මනෝභාවයන්ට අනුකූලව ක්‍රියාත්මක වෙන්න තමයි අපට ඕන කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ නොකළ යුතුයි මෙසේ නොකළ යුතුයි. එතකොට අපි පැවිදි වෙලා නිසා අපට ඒ නොකළ යුතුයි කියා දේශනා කළ දේ අපට නොකර ඉන්න සිද්ධ වෙනවා. නමුත් බාහිර වශයෙන් එහෙම කටයුතු කළාට ඇතුළතින් නැවත නැවත මනස තුල යම් පෙරලියක් ඇති වෙනවා. ඉතින් මේ தത്വයටපත් වෙනකොට ඇතුළත සහ පිටත පැහැදිලි වෙනසක් තියෙනවා කියන බව අපට දැනෙන්න ගන්නවා, හැඟෙන්න ගන්නවා. ඒකත් එක්කලා ලොකු වෙහෙස කරගතියක් ඇති වෙනවා. ඉතින් මේ தത്വයත් එක්කලා එක්කෝ බාහිර සංවරයක් නැති කරගන්නවා. එහෙම නැත්නම් බාහිරට ගැලපෙන හැටියට අභ්‍යන්තර සංවරය ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. බාහිර සංවරය නැති කරගත්තොත් ඒ තනත්තා සීලේනු ගිලිහෙනවා. එතකොට එහෙම වෙනකොට තමයි සමහර ස්වාමින් වහන්සේලා පැවිදි වෙලා ටික කාලෙකින් සිවුරු හැර යන්නේ. මොකද උන්වහන්සේලාට ඒකේ ලොකු වෙහෙස කරගතියක් දැනෙනවා. ඇතුළතින් ඇති වෙන මනෝභාවයන්ට අනුකූලව බාහිරින් ක්‍රියාත්මක වෙන්නට බැරි වෙනකොට ඇතුළත සහ පිටත අතර ලොකු ගැටුමක් නිර්මාණය. නමුත් දැන් එක දවසක් සිල් සමාදන් වුණාම අපිට මේක ලොකු ගැටලුවක් හැටියට දැනෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අද හවස් වෙනකොට සිල් පවාරණය කළා නැවත සුපුරුදු කටයුතු වලට යනවා. ඒ නිසා අද දවස ඇතුළත මේ දහවල් කාල සීමාව තුල මේ ශික්ෂාපද ආරක්ෂා කරමින් කටයුතු කරන්න ඕන කියන හැඟීම පමණයි එක් දිනක් සිල් සමාදන් වුණු කෙනෙකුට තියෙන්නේ. ඒ නිසා එක දවසක් සිල් රකින්න එක දීර්ඝ කාලයක් සිල් රකින්නට වඩා යම් පහසුවක් තියෙනවා. එක දවස් දෙකක් වෙනකොට, තුනක් වෙනකොට, 10ක් වෙනකොට, සතියක්, මාසයක්, අවුරුද්දක් මෙහිම කාලය දීර්ඝ වෙනකොට ඒ තුල පිහිටා සිටීම තරම් පහසු වෙන්නේ නැහැ. කායික වශයෙන් වගේම මානසික වශයෙන් සංවරය ඇති කරගත්තේ නැතිනම්. එතකොට මේ අර්බුදය සමනය කරගන්නට ඇතුළත සංවර කරගන්නට ඕන කියලා යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරලා තේරුම් ගන්නවා නම් ඒ තැනත්තා ශික්ෂණයෙන් නවතින්නේ නැතිව සංවරය කියන තැනට අනුක්‍රමයෙන් පුරුදු පුහුණු වෙනවා. එතකොට අද දවසේ සිල් සමාදන් වුණු පිරිස උත්සාහවත් වෙන්නට ඕන කායික වශයෙන් වාචසික වශයෙන් පමණක් දේවල් වලින් වැළකීලා ඉඳීම කියන තැනට සීමා නොවි, ඒ ශික්ෂණයට පමණක් සීමා නොවි, සංවරයක් හැටියට සීල සංවරයක් හැටියට අද දවසේ මේ සීල ගුණයන් සම්පූර්ණ කරගන්නට උත්සාහ කළොත් තමයි ධර්ම ශ්‍රවණය කිරීම, භාවනා කිරීම ආදී අවශේෂ කුසල් දහම් වලට අමතරව සිල් සමාදන් වීමේ හැබෑ කුසලයක්. එහෙම නැත්නම් සීල පාරමිතාවක් දියුණු කරගන්නට අවකාශ සැලසෙනවා. දැන් හුඟක් වෙලාවට සිල් සමාදන් වුණු දවසට
අපේ කායික වාචසික ක්‍රියාවන් වගේම මානසික ක්‍රියාවන් වෙනදා පවත්වන ආකාරයටම නම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීම භාවනා කිරීම කියන කුසල් දහම් අපි සිද්ධ කරගෙන තියෙනවා. සීලමය කුසලය කියන එක සම්පාදන වුණා කියලා හිතුවට ඒ තුල යම්කිසි අඩුවක් මතුවෙනවා. ඒ ගැන අවදියෙන් සිටින්නට නොහැකියි. ඒ නිසා අද දවස තුල විශේෂයෙන්ම කායික වාචසික වශයෙන් අපි සංවර වෙනවා වගේම මානසිකව සංවර වෙන්නේ කොහොමද? ඉතින් ඒ සඳහා අපිට අපි ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා තමයි දානි ටික Taman ළඟට ලැබෙන්න සලස්සලා, ඒ වගේම ගිලම්පස ටික ලැබෙන්න සලස්සලා, අවශ්‍ය අපෝපස්ථාන සිද්ධ කරලා, පන්සලේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලස්සලා සංවිධායක පිරිස සිල් සමාදන් වෙන පිරිසට ඒ සඳහා ඉඩකඩ සලස්සලා දීලා තියෙනවා. තමන්ට තමන් පිළිබඳව තමන්ගේ කය ගැන, වචනය ගැන, සිතුවිලි ගැන වෙනදාට වඩා ප්‍රත්‍යවේක්ෂා නුවණින් අවදියෙන් ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නව වෙනුවට හුඟක් දෙනා දැන් මේ කාලෙකින් එකතු වෙන්නට ලැබුණේ. ඒ නිසා අර තමන්ට මෙතෙක් කාලයක් ඕනෝන් සමග හුවමාරු කරගන්නට තිබුණු බොහෝ අදහස් දැන් මේ සිල්ගත්තු දවසේ එකතු වෙච්ච දවසේ තමයි කතා බහ කරන්නට, සාකච්ඡා කරන්නට, සංවාද කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් එතකොට අර වෙනදා ගෙදර ඉන්නකොට අපි තියනවටත් වඩා සංගණිකාරාමයේ කියන තැන අපේ මනස ව්‍යාකූල වෙනවා නම් සංගණිකාරාමයේ කියලා කියන්නේ පිරිස් පිරිවරාගෙන නිතර කතා බහ කරමින් ඒ අය සමග අදහස් වමාරු කරගනිමින් දොඩමළු වෙමින් කල්ලි ගැහෙමින් ඉන්න ගතිය. හුදකලාව තමන් ගැනවත් කර්මස්ථාන ගැනවත් මෙනෙහි කරන්නට යොමු වෙන්නේ නැහැ. අර විදිහෙන් පිරිස් පිරිවරාගෙන කතා බහ කර ඉන්නට තමයි කැමති. ඒක තමයි සංගණිකාරාමතාවයයි කියන්නේ. එතකොට නිවසේ ඉන්නවටත් වඩා සංගණිකාරාමතාවයේ බහුල කොට මතුවෙනවා නම් පන්සලට ආපු දවසට අපට සිහිය පවත්වන්නට හෝ අපි කෙරෙහි ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්නට අපට අවස්ථාව නැති වෙනවා. ඒ නිසා විශේෂයෙන් අද දවස තුල නිහඬ බව ආරක්ෂා කරමින් අනිත් කෙනා කරන්නේ කියන්නේ මොනවද, ඒකේ දෝෂය මොකක්ද කියලා සොයනවට වඩා හැම විටම සැලකිලිමත් වෙන්නට ඕනේ. තමන් කියන්නේ මොකක්ද, තමන් කරන්නේ මොකක්ද, තමන් සිතන්නේ මොකක්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්නිපතිතානම් වෝ භික්ඛවේ ද්වයං කරණීය ධම්මීවා කතා අරියෝවා තුන්හි භාව. මහණෙනි, නුඹලා එක්රැස් වුණාට පස්සේ කරුණු දෙකක් පවත්වන්නට සුදුසුයි. මොනවද? ධම්මීවා කතා, එකතු වුණාට පස්සේ එක්කෝ ධර්මානුකූල දහම් කතාවක් කරන්න, ධර්ම සාකච්ඡාවක් කරන්න. එහෙම නැත්නම් අරියෝවා තුන්හි භාවෝ, ආර්යමය තුෂ්ණීම් භාවය ආරක්ෂා කරනවා. මොකද ආර්යමය තුෂ්ණීම් භාවය කියන්නේ දැන් සමහරුන්ට කෝපය නිසා, ද්වේෂය නිසා, නොමනාපය නිසා අනිත් කෙනත් එක්කලා වැඩි ඇයි හොඳයිකමක් නැති නිසා නිශ්ශබ්දව ඉන්න පුළුවන්. ඒගොල්ලොත් එක්කලා අපි කතා කරන්න යන්න ඕන නැහැ. අපි අපේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩක් කරගන්න නැතේ කියන ස්වභාවයෙන්ුත් ඕනනම් කෙනෙකුට නිහඬව ඉන්නට පුළුවන්. ඒ ද්වේෂය මුල් කොටගෙන නිහඬ. ඊළඟට කාමච්ඡන්දේ මූලික කොටගෙන තමන් කාම විතර්ක ආදීෙහි යෙදෙමින් ඒ කාම විතර්කයන්ට වසඟ වෙලා ලෝකේ අනිත් අයත් එක්කලා කතා බහ කරන්නට, ඇසුරු කරන්නට විනව්වක් නැහැ. තමන්ගේ මනසෙහි ගොඩ නැගෙන කාම විතර්කයන් එක්කලා පැටලෙමින් තමන් නිශ්ශබ්දව ඉන්නවා. එහෙම ඉන්නත් පුළුවන්. තව සමහරුන්ට තීන මිද්දේ නිසා, උදාසීන භාවය නිසා නිකම් පැත්තකට වෙලා ඇකිලිලා ඉන්නත් පුළුවන්. මෙහෙම විවිධ දුර්වල මානසික තත්ත්වයන් නිසා කෙනෙකුට නිහඬව ඉන්න පුළුවන්. ඒ කෙලෙස් වලට වසඟ වෙලා යම් කෙනෙක් නිහඬව සිටිනවා නම් ඒක ආර්යමය තුෂ්ණීම් භාවය නෙමෙයි. ආර්යමය තුෂ්ණීම් භාවයයි කියලා කියන්නේ ගුණධර්ම මත මනස පිහිටවාගෙන තමන් පුරුදු පුහුණු කරන කර්මස්ථානයේ මත සිත පිහිටවාගෙන සති සම්පජඤ්ඤය අවදි කරගෙන
නිහඬ වෙන්නට පුළුවන් නම් තුෂ්ණිම් භාවයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි ආර්යමය තුෂ්ණිම් භාවයයි කියලා කියන්නේ. මෙන්න මේ ආර්යමය තුෂ්ණිම් භාවය තමයි අපට සම්මා සතිය අවදි කරගන්නට භාවනාවට යොමු වෙන්නට විශේෂයෙන් උපකාර වෙනවා. සීලය සමාධිය සඳහායි, සමාධිය ප්‍රඥාව සඳහා. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ඒතොරේ සමාධිය ගොඩනැගුණොත් තමයි අපේ මනසේ ප්‍රඥාව අවදි වෙන්නේ. අපි සිල් රකින්නවා කියලා වෙනම තැනකට ඇවිල්ලා වෙනම කාලසටහනක් හදාගෙන වෙනම විදිහට වැඩ කටයුතු ටික සැලසුම් කරගත්ත පමණින් අපේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. නොකල යුතු දේ නොකර, කල යුතු දේ කරමින් අවශ්‍ය ආකාරයෙන් සිත පවත්වා ගත්තොත් තමයි සීල සංවරය පූර්ණ වෙන්නේ. ඒ සීල සංවරය නිවැරදිව සම්පාදනය වෙනවා නම් තමයි චිත්ත සංහිඳියාව, චිත්ත සමාධිය ගොඩනගෙන්නේ. ඒ චිත්ත සංහිඳියාව නිවැරදිව වතුනොත් තමයි අපේ මනසේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට මෙන්න මේ වැඩපිළිවෙලට අවතීර්ණ වීමේ මූලික පිළිවෙත තමයි, පියවර තමයි අපි සිල් සමාදන් වෙනවා කියලා සිද්ධ කරන්නේ. එතකොට අද දවසේ වැඩසටහන අපට එවලා තිබුණු දැන්වීමෙහි මූලිකවම සඳහන් කරලා තියෙන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි මේ එකම මාර්ගයයි කියන මේ බුද්ධ වචනය. ඒ වගේම අද ධර්මදේශනාව සඳහා අපට ආරාධනා කරන්නට යෙදුනේ හැමදෙනාම සීල භාවනාවෙහි යෙදීමට බලාපොරොත්තු වෙන නිසා භාවනාව සඳහා අවශ්‍ය මූලික කාරණා සරලව පැහැදිලි කර දෙන හැටියට. ඒ නිසායි අපිත් අද දවසේ ධර්මදේශනාව සඳහා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බුද්ධ දේශනාවම මාතෘකාව හැටියට යොදාගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මහණෙනි සත්වයින්ගේ විසුද්ධිය පිණිස එකම මගයි තියෙන්නේ. ශෝක පරිද්දවානං සමතික්‍රමයි, ඒ කියන්නේ ශෝක පරිදේවයන් දුරු කිරීම සඳහා, දුක්ඛ දෝමනස්සානං අත්ංගමයි, දුක් දුන්නස් අවසන් කිරීම සඳහා, ඥායස්ස අධිගමයි, නිබ්බානස්ස සච්ච කිරියාය, නිවන් මඟ ප්‍රගුණ කිරීම සඳහා, නිර්වාණය අවබෝධ කිරීම සඳහා එකම මගයි තියෙන්නේ. මොකක්ද මේ මාර්ගය? චත්තාරෝ සතිපට්ඨාන, සතර ආකාරයකින් පවත්වන සිහිය. බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ ලෝකයට ධර්ම දේශනා කරලා පිරිනිවන් පාන අවසාන මොහොතේ පිරිනිවන් මංචකයේදී ඒ සියලු ධර්ම කැටි කරලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදේන සම්පාදේ. සිහිනුවණින් යුක්තව ගුණධර්ම සම්පාදනය කරන්න. එතකොට සීලෙන් අපි මේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ඉන් අනතුරුව ටිකෙන් ටික අපි මානසික සංයමය ඇති කරගෙන කර්මස්ථාන මූලික කොටගෙන අපේ මනසේ සංවර බවක් ජනිත කරමින් අනුක්‍රමයෙන් පුහුණු වෙන්න කුමක් සඳහාද? සති සම්පජඤ්ඤය අවදි කරගන්න. වෙනතුන් මේ වචනේ නිතර අහලා පළපුරුදුයි. සති සම්පජඤ්ඤය, යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ, ඒ වගේම අප්‍රමාදී බව කියලා කියන්නේ එකම කාරණය සිහියෙන් නුවණින් යුක්තව ක්‍රියා කිරීම. යම්කිසි කෙනෙකුට භාවනාව දියුණු කරගන්නට ඕන නම් ඒතනත්තා විසින් පවත්වාගත යුතු ප්‍රධාන සාධක තුනක් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවට නැවත නැවත සිහිපත් කරනවා. ඒ මොනවාද ඒ කාරණා තුන? ආතාපි සම්පජානෝ සති. සිහිය තියෙන්නට ඕන. ඒ වගේම නුවණ අවදි කරගන්නට ඕන, විමසිලිමත් ප්‍රඥාව අවදි කරගන්නට ඕන, වීර්යය තියෙන්න. ඒතර සිහියෙන් තමයි පූර්ණ අවධානය යොමු කරන්නේ. නුවණින් තමයි කුසලයේ අකුසලයේ යහපත අයහපත තේරුම් ගන්න, හේතුව ඵලය පිළිබඳ වැටහීමක් ඇති කරගන්න. වීරයෙන් තමයි එය අකුසලයක් නම් දුරු කරන්නට, කුසලයක් නම් වර්ධනය කරන්නට අවශ්‍ය කායික මානසික උත්සාහය, කැපවීම ක්‍රියාත්මක. ඒතර මේ කරුණු තුන පවතිනවා නම් ඒ තනත්තා පන්සලේ හිටියත්,
ගෙදර හිටියත්, කාර්යාලයේ හිටියත්, මහමග හිටියත් ඒ හැම මොහොතකම ඒ තනත්තා භාවනා කරන කෙනෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. දැන් හැම මොහොතකම සිහියෙන් ඉන්න කියලා කිව්වට අපිට මේක මූලික අවස්ථාවේදී කරන්න පහසු නෑ. ටිකෙන් ටික අනුක්‍රමයෙන් පුරුදු පුහුණු වෙනකොට තමයි අපිට බාහිර ලෝකයේ අනිත්‍ය කරන කියන දේවල් විවේචනය කරනවට වඩා අපේ මනස, අපේ කය කවර ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්නට සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපේ ඉන්ද්‍රිය පද්ධතියම සැකසීලා තියෙන්නේ බොහෝ කොට මේ බාහිර ලෝකයේ දේවල් ග්‍රහණය කරා. ඇහැ පුරුදු වෙලා තියෙන්නේම, ඇහැ හැදිලා තියෙන්නේම ලෝකය දකින්නට මිසක් Taman දිහා බලන්නට නෙමෙයි. එතකොට ඇහින් අනිත් අයගේ මූණ බලන්න පුළුවන්, අනිත් අයගේ අඩුපාඩු බලන්න පුළුවන්, Tamanගේ මූණ බලා ගන්නට බෑ. ඒ සඳහා අපට උපක්‍රමයක් යොදන්නට වෙනවා, කැඩපතක් පාවිච්චි කරන්න. කැඩපතක් උදව් කරගෙන තමයි නේත්‍ර දෘෂ්ටිය Tamanගේ මුහුණ වෙත යොමු කරන්නට පුළුවන්. නැත්නම් අනිත් අයගේ මුහුණ වල අඩුපාඩු ඕන තරම් පේනවා. Tamanගේ මුහුණේ අඩුපාඩු පේන්නේ. ඒ සඳහා අපි උපක්‍රමයක් හැටියට නේත්‍ර දෘෂ්ටිය ආපසු යොමු කරන්නට අපි කැඩපතක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ සිතට පුරුදු වෙලා තියෙන්නම අනුන්ගේ ඕපදූප හොයන්නමයි. අනිත් කෙනා මොකද කරන්නේ? අනිත් කෙනා මොකද්ද කිව්වේ? ඒක හරියද? ඒක වැරදිද? එයා එහෙම කරපු එක හරිය නෑ. අන්න බලන්නකො ඇවිදින හැටි, අන්න බුද්ධ පූජාව වැඩමවන හැටි, ටික තිබ්බ හැටි, අර වාඩි වෙලා ඉන්න හැටි, අන්න කතා කර කර ඉන්නවා. එතකොට මේ විදිහට නිරන්තරයෙන් අපිට අනිත්‍යයේ හුස්මි ටිකන් ඒගොල්ලෝ කරන කියන දේවල්, ඒගොල්ලෝ කළ යුතු නොකළ යුතු දේවල්, ඒවම තමයි අපේ මනසට පෙනෙන්නේ, දැනෙන්නේ, සොයන්නට කැමති වෙන්නේ. අපි බාහිර ලෝකයේ පිළිබඳවත් අවදියෙන් ඉන්නට ඕන. හැබැයි ඒත් එක්කලා අපට දැනෙන්නට ඕන ඒ අනිත් කෙනා කරන කියන දේ දකින්නට, සිතන්නට ගියාම අපේ සිතට මොකද වෙන්නේ? ඒකත් දකින්නට ඕන. අනිත් කෙනා කරන දේ පාඩුව දකිනවා වගේම ඒක දකින්නට එපා කියන එක නෙමෙයි. ඒක දකින්නවත් එක්කම තමන්ගේ මනසට මොකද වෙන්නේ? තමන්ගේ මනස තුළ මොකක්ද ඇති වෙන විතර්කය, මානසික තත්ත්වය. ඒකත් හරියට හඳුනා ගන්නට පුළුවන්. අන්න එතකොට තමයි අපි නිවැරදිව සිහිය පැවැත්වුවා වෙන්නේ. වෙනතොරේ සමත භාවනාවක් කරනකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා සිහිය එක් ඉලක්කයක් වෙත යොමු කරමින් ඒ කටයුත්ත පුහුණු කරන්න. නමුත් විදර්ශනාවක් හැටියට අපි පුහුණු කරනකොට ඒ සිහිය බාහිර, අභ්‍යන්තර, තමන්, අනුන් කියන මේ සමස්තය කෙරෙහිම ඒ සිහිය පවත්වා ගන්නට අපි පුරුදු පුහුණු වෙන්නට ඕන අනුක්‍රමය. එතකොට ඒ විදිහට ලෝකය දකිනවා වගේම දැන් ලෝකේ නොදැක හිටියොත් අපිට සමාජයත් එක්ක කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ ඇස් දෙකෙන් බාහිර ලෝකේ බලන්නට එපා, කන් දෙකෙන් අහන්නට එපා, සිතින් බාහිර ලෝකය ගැන හිතන්නට එපා. එහෙම දේශනා කරන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය හැදිලා තියෙන්නෙම ලෝකයේ පිළිබඳ අරමුණු ගන්න. කුමකටද? සිත කෙලසා ගන්නට නෙමෙයි. සිත විනාශ කරගන්නට නෙමෙයි, ලෝක ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරගන්නට නම් ඒ ගන්න අරමුණ සිහියෙන් ගන්නට, නුවණින් ගන්නට අපිට පුළුවන් වෙනවා. ඒ සිහියෙන් ගන්න ඕන, නුවණින් ගන්න ඕන කියලා කොච්චර කිව්වා වුණත් ඒ පිළිබඳව සිහි නුවණ පවත්වනවා වෙනුවට අපි හැඟීම්බර විදිහට තමයි අරමුණු ගන්නට පෙළඹෙන්නේ. එහෙමනම් සම්මා සති කියලා කියන්නේ අපිට යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ පිළිබඳව ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් වලට වහල් නොවි නිදහස් මනසින් ඒ අරමුණ දිහා බලන්නට පුළුවන් නම් අන්න ඒ ගුණය තමයි සම්මා සතිය කියන්නේ. හරියට උදාහරණයක් හැටියට කිව්වොත් අපේ වීඩියෝ කැමරාවක් දැන් ඔය CCTV කැමරා එහෙම හයි කරලා තියෙන හැමතැනම. එතකොට එතන යම්කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් හෝ කතා කරනවා නම්, ඇවිදිනවා නම්, හොඳ වැඩක් කරනවා නම්, නරක වැඩක් කරනවා නම් ඒ සියල්ලම අර කැමරාවෙහි සටහන් වෙනවා.
එතකොට කැමරාව 아무තුවෙන් මේ හොඳ දේවල් මේ නරක දේවල් කියලා අර මිනිස්සුත් එක්කලා ගැටුම් ඇති කරගන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ හොඳ දැකලා ඒ පිළිබඳව ඇලෙන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන්නේ මොකද්ද? සිද්ධ වෙන්නේ ඒ විදිහටම සටහන් කරගන්න. එපමණයි. එතකොට ඒවා ඉස්සල්ලා ඒවා පස්සේ පටලවා ගන්නෙත් නැහැ. පස්සේ ඒවා ඉස්සල්ලා පටලවා ගන්නෙත් නැහැ. ඒ මොහොතේ සිද්ධ වෙන දේ ඒ මොහොතේම සටහන් කරගන්නවා හොඳ නරක කියන ભેදයකින් තොරව. අන්නේ විදිහට අපේ සිතේ එක්තරා ගුණයක් තියෙනවා. ඒ කැමරාවකින් හැම දෙයක්ම සටහන් කරගන්නවාසේ අපේ මනසට පුළුවන්කම තියෙනවා බාහිර ලෝකයේ සිද්ධ වෙන දේවලුත් අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේවලුත් සෑම දෙයක්ම ඒ අවස්ථාවට අනුව අමුතුවෙන් අනුරෝධයක් හෝ විරෝධයකින් තොරව අනුරෝධ කියලා කියන්නේ ඒකට අනුකූලව ඇලෙන බැඳෙන ගතිය. විරෝධ කියලා කියන්නේ ගැටෙන හැපෙන ගතිය. එහෙම අනුරෝධ විරෝධතාවයකින් තොරව මේ මතුවෙන දේ දිහා අර කැමරාවකින් ඒ පිළිබඳව යොමු වී පවතිනාසේ කැමරාවක ඒ සියල්ල සටහන් වෙන්නාසේ අපට පුළුවන්කම තියෙනවා මනසින් ඒ සියල්ල හරියට බාහිරින් පිටින් ඉඳගෙන බලන්නාසේ ඒ සියල්ලම දැක ගන්නට. එහෙම ගුණයක් අපේ සිතේ පවතිනවා. අන්නේ ගුණය තමයි සති, එහෙම නැත්නම් සම්මා සතියයි කියලා හඳුන්වන්නේ. මේ ගුණය අවදි වුණාම තමයි අපට දැනෙන්න ගන්නේ දැන් අපේ සිත අකුසලයකයි පවතින්නේ, දැන් කුසලයකයි පවතින්නේ. මේ බඳු මනෝභාවයක ජනිත වෙන්නේ, මේ බඳු කායික ස්වභාවයක්, මේ බඳු වේදනාවක් අභ්‍යන්තරෙහි ජනිත වෙන්නේ. ඒ වගේම බාහිර ලෝකයේ අපි දකිමින් සිටින්නේ මෙන්න මේ දේ. මේවා පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමක් අපට ඇති වෙන්නේ ඒ සිහිය මතු කරගත්තොත් පමණයි. එහෙම නැති වුණොත් අපි හුඟක් වෙලාවට ඒ වෙලාවේ තියෙන දේ නෙමෙයි හඳුනාගන්නේ. එක්කෝ ඊට පෙරහතු අපි ගත්ත සංඥාවක් සටහන, එහෙම නැත්නම් අපි ඒ පිළිබඳව ඇති කරගන්නා වූ උපකල්පනය. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දීර්ඝ කාලයක් අපේ මිතුරෙක් හැටියට අපි අසුරු නිසුරු කරපු කෙනෙක් කලක් අපට මුණ ගැහුනේ නැහැ. හදිසියෙම අවස්ථාවක අපි හමු වෙන්නට එතනත්තා එනවා. එනකොටම අපිට එකවරම මතක් වෙන්නේ දීර්ඝ කාලයකින් මුණ ගැහුනේ නැහැ මිත්‍රයා අද මේ හමු වෙන්නට එනවා කියලා ලොකු සතුටක් තමයි ඇති වෙන්නේ. ඒක මිතුරෙක් විදිහට තමයි එතනත්තා අපි පිළිගන්නේ. නමුත් සමහර වෙලාවට එතනත්තා වෙන අපට අනතුරු කරන්නට අපේක්ෂා කරන සතුරු කණ්ඩායමක් සමග එකතු වෙලා ඒ අයගේ මඟ පෙන්වීම හෝ අල්ලස් දීම මත අපට යම්කිසි අනර්ථයක් කරන්නට පැමිණෙනවා විය හැකියි. එහෙම වුණාට ඒ ස්වභාවය වටහා ගන්නට අපි අවදිමත් වෙන්නේ නැහැ. අපට පෙනෙන්නේ, අපි හිතන්නේ මේ අපේ යහළුවා එනවා, මිත්‍රයා එනවා කියන ස්වරූපයෙන් තමයි අපි එතනත්තාව පිළිගන්නේ. ඊට පස්සේ එතනත්තා අපට කරන්නට ඕන හානිය අනතුරු කරලා ගියාට පස්සේ අපට හිතෙනවා නමුත් ඒ කොතෙක් කරුණු පැවතුනා වුණත් අපි ඒව හරියට අවධානයට අරගෙන නැහැ. කොහොමද නිසාද මේ අවස්ථාවේ පවතින සාධක දකින්නට තරම් අපේ මනස අවදි වෙලා නැහැ. අපි මේ වෙලාවේ පුද්ගලයා හඳුනාගත්තේ පූර්ව සංඥාවලින්, පූර්ව සටහන් වලින්. ඔහු ගැන කලින් ගත්තු අදහස් වලින් තමයි ඔහු ගැන තීරණ ගන්නට පෙළඹුණේ. ඒ මොහොතේ ඔහු තුල विद्यमान වුණු ගති ලක්ෂණ වලින් නෙවෙයි. එතකොට අපිට අරමුණ નિවරදිව හඳුනා ගන්නට බෑ.
අරමුණ පිළිබඳව නිවැරදි නිගමනවලට නෙමෙයි අපි පැමිණෙන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ගන්න අරමුණු සිහිය පවත්වා ගන්නට බැරි වුණොත් ඒ අරමුණු වල ස්වභාවය නෙමෙයි අපි ග්‍රහණය කරන්නේ. අපි ඒ පිළිබඳව උපාදාන කරගෙන ඉන්න වෙනත් සංඥා සටහන් වලින් තමයි අපි ඒවත් දකින්නේ හඳුනගන්නේ. එතකොට යථාර්ථය නෙමෙයි දකින්නේ, අපි ගොඩනගාගෙන ඉන්න මනෝභාවයන්ම තමයි අපි දකින්නේ. අපි හිතනවා ලෝකේ තමයි දැක්කේ. අපි බාහිර දේවල් තමයි හඳුනාගත්තේ. වෙන තුනේ කනට ඇහෙන, ඇහැට පේන, කයට ස්පර්ශ වෙන, දිවට දැනෙන, නාසයට ආග්‍රහණය වෙන, සිතට අරමුණු වෙන මේ හැම දෙයක් සම්බන්ධව මේ පටලවිල්ල ඇති වෙනවා. අපි ඇසින් රූප දැක්කා වුණාට අපිට මේ බාහිර ලෝකය හොඳට පේනවා කියලා අපි හිතාගෙන හිටියට ඇත්තටම බාහිර ලෝකේ තියෙන්නේ මොකද්ද, අපි ගත්තේ මොකද්ද කියලා සමහරවිට නිනව නැහැ. ඒ මොකද අර ඇසට පේන දේ බාහිරින් පවා වෙනස් වෙන්නට ඕන තරම් සාධක තියෙනවා. ඇතුළතින් වෙනස් වෙන්නටත් ඕන තරම් සාධක තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි දකින දේ සහ අපි අතර කොච්චර දුර ප්‍රමාණයක් තියෙද? ඒ අනුව රූපයේ දර්ශනය වෙනස් වෙනවා. ඒ වෙලාවේ පවතින ආලෝක තත්ත්වය මොකද්ද? ඒ අනුව ඒ දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී අපේ ඇසේ රුධිර පීඩනය කොහොමද? ඒ අනුව දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟට අපේ ඇහි කාචේ පටලයක් බැඳිලාද තියෙන්නේ නැද්ද? ඒ අනුව දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. අපේ ස්නායු පද්ධතියේ යම් කිසි දුර්වලකමක් තියනවද නැද්ද? ඒ අනුව දකින දේ වෙනස් වෙන්නට පුළුවන්. මේ විදිහට බොහෝ බාහිර සාධක වලින් අපි දක්නා දේ වෙනස් වෙන්නට පුළුවන්. ඊළඟට ඒක ඇතුළට ගත්තට පස්සේ ඒ රූප සටහන, ඒ ඡායාව ස්නායු පද්ධතියෙන් මොළය හරහා යම් දැනුම් දීමක් කළාම මේ සංඥා වශයෙන් එන සටහන තමයි අපි මනසින් අර්ථ විග්‍රහ කරගන්නේ. හරියට දැන් රූපවාහිනී සංස්ථාවකින් සම්ප්‍රේෂණය කරන තරංග තොර මේ අවකාශයේ පුරාම ඒවා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් අපිට ඒවා පේන්නේ නැහැ. ඒවා රූපවාහිනී තිරයක් මත යම්කිසි ක්‍රමයක් සකසලා තියෙනවා. ඒවා ගොනු වෙලා ඡායාවන් හැටියට නැවත ප්‍රකට වෙනවා. එතකොට අතනින් නිකුත් කරන ඡායාවන් අවකාශයේ එන්නේ ඡායා හැටියට නෙමෙයි, තරංගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක අපට රූපවාහිනී තිරය මත නැවත ඡායාවන් ජනිත කරනවා. ඉතින් සම්ප්‍රේෂණය කරන තන ගැටලුවක් වුණත් මේ දර්ශන වෙනස් වෙන්න පුළුවන්. අතරමඟ යම් කිසි වෙනසක් වුණත් මේ දර්ශන වෙනස් වෙන්න පුළුවන්. රූපවාහිනියෙහි යම් කිසි වෙනසක් වුණත් මේ දර්ශන වෙනස් වෙන්න පුළුවන්. ඔය සියල්ලම හොඳට තිබුණා වුණත් බලන අපි ඉන්න මානසික තත්ත්වය මත අපට ඒන් වැටහෙන දේ, දැනෙන දේ වෙනස් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ බාහිර පරිසරයේ ඇස, ස්නායු පද්ධතිය, මොළය මේවාෙහි ක්‍රියාකාරීත්වය මත අපි ගන්නා දර්ශනය වෙනස් වෙනවා වගේම ප්‍රධාන වශයෙන් අපි මේ වෙලාවට ඉන්න මානසික තත්ත්වය මත දේවල් වෙනස් වෙනවා. අර බාහිර දේවල් නම් අපිට වෛද්‍ය විද්‍යාත්මකව සහ භෞතික විද්‍යාත්මකව හඳුනා ගන්න පුළුවන්. නමුත් මනසේ ඇති වෙන පරිවර්තනය අපිට මනෝවිද්‍යාත්මකව එහෙම නැත්නම් මානසික ප්‍රතිවීක්ෂණයක් තුළින් සති සම්පජඤ්ඤය අවදි කර ගැනීම තුළින් හඳුනා ගන්නවා හැරෙන්නට වෙන හඳුනාගත හැකි ක්‍රමයක් නැහැ. අපි මේ වෙලාවේ ඉන්නේ තරහින්නම් අපිට බාහිර ඉන්ද්‍රියන්ට අරමුණු වෙන හැම දෙයක්ම කුපිත වෙන්නට කාරණා හැටියට තමයි දැනෙන්නේ. දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු කාර්යාලයේ වැඩ කටයුතු කරලා ගෙදර එනකොට යම් කාරණයක් නිසා ගැටිලා ගෙදර ආවොත් වෙනද වගේ බිරිඳ සුහදශීලීව කතා කරගෙන ආවත් නුරුස්නා ගතියක් තමයි ඇති වෙන්නේ. දරුවා කතා කළත් නුරුස්සන ගතියක් ඇති වෙනවා. තුරතල් සතාය විදිහින් ඇඟේ දවටුනත් නුරුස්නා ගතියක් ඇති වෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි. Taman ඉන්නේ කෝපේ. ඒතකොට සිත කුපිත වෙලා නම්, සිත ගැටුම්කාරී නම් අර ගන්න අරමුණු හැම දෙයක්ම ගන්නෙ සිතින්නේ. ඒතකොට සිතින් ගන්නකොට ඒ මනස තුල ඇති වෙලා තියෙන විරෝධතාවය අර හැම දෙයකටම බලපෑම් ඇති කරනවා. ගැටුම්කාරී විදිහට තමයි හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්නේ.
ඊළඟට අපි ඉන්නේ යම්කිසි තෘෂ්ණා මූලික සරාගී හැඟීමකින්. ඇසෙන, පෙනෙන, දැනෙන හැමදේම අපිට රාගය ඇති කරගන්නට සුදුසු දේවල් වගේ, ඇලෙන්නට සුදුසු දේවල් වගේ තමයි අපිට දැනෙන්නේ. අපි ඉන්නේ බියපත් වෙලා නම් අපිට ඇසෙන, පෙනෙන, දැනෙන හැමදේම බියජනක දේවල් හැටියට තමයි දැනෙන්නේ. අපි ඉන්නේ ශෝකයෙන් නම් අනිත් අය කියන කරන හැමදේම ශෝකේ මතු කරගන්නට හේතු හැටියට තමයි අපිට දැනෙන්නේ. අපි ඉන්නේ සැකයෙන් නම් ඇසෙන, පෙනෙන, දැනෙන හැමදේම සැකකටයුතු දේ හැටියට තමයි අපිට දැනෙන්නේ. එතකොට පින්නතුනේ අවසානයේ ලෝකයේ තියෙන දේ නෙමෙයි අපි හඳුනාගෙන තියෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මනස තුල ගොඩනැගෙන්නේ අපට අනන්‍ය වූ ලෝකයක් වෙනා යථාර්ථය නෙමෙයි. එතකොට දැන් ලෝකය දකින්නවා, ලෝකය පිළිබඳව අහනවා, මම ලෝකය ගැන ඉගෙන ගන්නවා කියලා හිතුවට හැම මොහොතකම අභ්‍යන්තර ක්‍රියාවලිය හැටියට සිද්ධ වෙන්නේ තමන්ගේ සිතුම් පැතුම් මනෝභාවයන් ආකල්පයන් රුචි අරුචිකම් වලට අනුකූල වූ යම්කිසි සටහනක් තමයි අපේ චිත්තාභ්‍යන්තරයේ ගොඩනැගෙන්නේ. දැන් අපි මීට පෙරත් ධර්ම දේශනාවලදී බොහෝ අවස්ථාවල සිහිපත් කරලා තියෙනවා අපේම අත්දැකීම්. අපි එක්තරා කාලයක ওই ගල්ලෙනක භාවනා කරමින් ඉන්න අතරතුරේ දිනක් ගිලම්පස වළඳමින් ඉන්නකොට අපට හිතුණා ඔය 80 ගණන් වල ලංකාවේ ටිකක් කලබලකාරී යුගයක් තිබුණා. ඉතින් ඒ කාලේ මෙහෙම හුදකලාව හිටියානම් විවිධ ගැටලු මතුවෙනවා. ඉතින් ඔය ගැන හිතමින්ම ගිලම්පස ටික වළඳලා භාජනයේ සෝද ගන්නට අපි එළියට ගියා. වතුර බඳුන එළියේ කොට බිත්තියක් බැඳලා තිනා. පිට මිදුලේ තමයි වතුර භාජනයේ තිබුණේ. භාජන සෝදන වතුර බඳුන. ඉතින් අපි එළියේ කළුවර නිසා විදුලි පන්දම දල්වාගෙන එතනට ගිහිල්ලා රාත්‍රී 9ට විතර විදුලි පන්දම දල්වාගෙන ගිහිල්ලා ඒ විදුලි පන්දම දනිස් දෙක අතර හිර කරගෙන එක අතකින් වතුර දදා දැන් අනිත් අතින් කෝප්පේ සෝදන. එහෙම සෝදනකොට එක පාරටම ලොකු එළියක් වැටුණා. දැන් මම බිම් බලාගෙන ඉන්නේ ගල්ලේ ඉස්සරහා තියෙන වැල් වර්ගයක් වැවිලා. එතකොට දැන් මට පේනවා අර වැල් ටිකේ ඡායාව හිමින් සැරේ පැත්තට යනවා. දැන් වැල් ටිකේ ඡායාව පැත්තට යන ආලෝකේ චලනය වෙන්නට ඕනේ. මේ සංඥාව මතුවෙනකොටම මම පැහැදිලිව දැක්කා මට ඉදිරිපස ඒ ගල්ලේ ඉදිරි කොටසේ තියෙන රබර් වත්තක්. ඒ රබර් වත්තේ මිනිහෙකුට යන්නටවත් පැහැදිලි අඩිපාරක් නැහැ. නමුත් මම පැහැදිලිව දැක්කා ඒ රබර් වත්ත මැද්දෙන් ජීප් රථයක් ඉදිරිපස විදුලි ආලෝක හෙඩ්ලයිට් දල්වගෙන වේගෙන් මගේ පැත්තට එනවා. ඒ දර්ශනයත් එක්කලා මට ඇතිවෙච්ච භීතිය කොච්චරද කියනවනේ එක සැනින්ම විදුලි කෙටුවා වගේ යටිපතුලේ ඉඳලා හිස් මුදුන දක්වා කම්පණය වෙලා හිරිවැටිලා ගිහිල්ලා මුළු ඇඟම පණ නැතුව ගිහිල්ලා මම එහෙමම ඇදගෙන වැටෙනවා. මං ඉක්මනට කය වාරු කරගෙන නැවත ඇසිපිය හෙලලා බැලුවා එහෙම ජීප් රථයක් නෑ නමුත් ආලෝකය තියෙනවා. දොර වටපිට බලනකොට මොකුත් නෑ උඩ බලනකොට මම දැක්කා අඟල් 15ක් විතර විස්කම්බේ ඇති කහ පාට ආලෝක රවුම හිමින් සැරේ ගල්ලෙන පැත්තට පාවෙලා ඇවිල්ලා ඒ ගල්ලෙන ළඟටම ඇවිල්ලා හිම වතුර දහනවා. සමහර විට දේවතා එලියක් හරි වෙන්නට ඇති. දැන් මම බය වුණේ ඒ එලියට නෙමෙයි. ආලෝකයට බය වෙන්න දෙයක් නෑ. මම බය වුණේ අර දැකපු ජීප් රථයට. දැන් ජීප් රථයක් කොහෙන්ද මෙතන? දැන් අදට වුණත් මට ඒක සිහි කරනකොට ඒ සටහන මතු කරගන්න පුළුවන්. එතකොට මොකක්ද දැක්කේ? බාහිර තිබිච්ච දේ නෙමෙයි බාහිරින් ආවේ ආලෝකය පමණයි. ඒ ආලෝකයත් එක්කලා අපි හිතපු දේ තමයි ඒ දැක්කේ. දැන් මේක අපිට හොඳටම තේරුම් ගන්න පහසු අවස්ථාවක් තමයි අපි දකින සිහින. ඉතින් සිහින පෙනෙන්නේ නැත්නම් ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. සමහරුන්ට සිහින පෙනෙන්නේ නැහැ, සමහරුන්ට පේන හිණ මතක නැහැ. ඒ පෙනෙන හිණ අපිට මතක තියෙනවා නම් බොහෝ දේවල් අපිට අපේ මනස ගැන ඉගෙන ගන්න. අපි හිතමු දැන් ඔන්න අපි යාළුවෙක් එක්කලා කැලේකට යනවා වගේ අපි දකිනවා සිහින. ඊට පස්සේ කැලේට ගිහිල්ලා අර යාළුවා දිහා බලනකොට අපිට එකපාරට හිතෙන්න පුළුවන් මේ යාළුවා නෙමෙයි මේ අහවල් සතා නේද කියලා හිතුනේ. එතනින් පස්සේ යාළුවා නෙමෙයි ඉතින් ඉන්නේ සතා.
අසවල් සතාද මේ කියලා හිතනකොට මේ සතා තමයි පෙනෙන්නේ. ඊට පස්සේ ඒ සතා මගේ ඇඟට පණීද කියලා හිතනකොට ඒ සතා ඇඟට පණිනවා. ඊට පස්සේ මම දුවන්න ඕන කියලා හිතනකොට මම දුවනවා. මට දුවා ගන්න බැහැ කියලා හිතනකොට මට දුවා ගන්න බැහැ. ඒ විදිහට අපි හිතන්නේ යම් විදිහටද ඒ විදිහට තමයි ඒ අරමුණ හැඩ ගැන්වෙමින් වර්ණ ගැන්වෙමින් පෙනෙන්නේ. දැන් ඕක හීන දකින්නවා කියලා කිව්වට ඕක තමයි අපේ මනසේ ප්‍රകൃතිය. ඕක තමයි ඇත්ත తত্ত্বය. අර බාහිර අරමුණු ගන්න නැති නිසා අපි නිදාගෙන ඉන්න නිසා ඒක හැබෑවක් නොවේ කියලා අපිට පස්සේ දැනෙනවා. හැබැයි මේ ප්‍රകൃතිමත්ව ඉන්නකොටත් ඔය සිද්ධියම සිද්ධ වෙනවා. හැබැයි ඒ තුල සිද්ධ වෙන්නේ මේ මනෝභාවයන් අනුවයි මේවා දැකගන්නේ කියන එක අපි පිළිගන්න සූදානම් නැහැ. ඇයි අපි නිින්ද ගිහිල්ලා නෙමෙයිනේ හිටියේ හොඳ අවදියෙන් හිටියේ. මගේ කනටම ඇහුණා මගේ ඇස් දෙකටම පෙනුණා. ඉතින් නෑ කියන්නේ කොහොමද? ඔයා කියන්නේ කොහොමද? එහෙම මගේ කන් දෙකට ඇහුණානේ මගේ ඇස් දෙකට පෙනුණා. එහෙම තමයි කියන්නේ. නමුත් ඇස් දෙකට පෙනිච්ච කන් දෙකට ඇහිච්ච අරගෙන තියෙන්නේ අර විදිහට තමයි. අපි සිතන ආකාරයට අපිට ඒවා දැනෙන්න ගන්න. දැන් ඒකට දැන් ওই ජීප් රථයක් මම දැක්කේ හීනෙන් නෙමෙයි. ඒ නිින්ද ගිහිල්ලා නෙමෙයි. ඒ පැහැදිලිව මම දැක්කා ඒක. අදටත් මට සිහි කරන්න පුළුවන්. ඒතකොට කොහෙන්ද දැක්කේ? ඒ අපි මනසින් සිතන විදිහ. එතකොට ඒක කාටවත් කියන්න බෑ එහෙම එකක් දැක්කේ නැහැ කියලා. මොකද මට ප්‍රත්‍යක්ෂයි මම එහෙම දැක්කා කියලා. නමුත් මට ප්‍රත්‍යක්ෂ වුණාට ඒක ලෝකයේ පිළිබඳ යථාර්ථය නෙමෙයි. දැන් ඔය හොල්මන් වලට එහෙම බය වුණාම කී දෙනෙක් එතනට ආපහු එක්කන් ගිහිල්ලා නැහැ මෙතන එහෙම මොකක්වත් නැහැ මේ සතෙක් මේ පඬරලාපතක් ළඟ ඉඳලා මේ සරසර ගාලා ඒ සතා දුවලා තියෙන්නේ මොකක්වත් එහෙම 아무තු යකෙක් භූතෙක් නෙමෙයි කියලා කොච්චර කිව්වා වුණත් අර මනුස්සයාගේ මනස සකසන්න බෑ. මොකද ඔහු දැකලා තියෙනවා ඊට පස්සේ ඔහු විස්තර කරනවා මෙන්න මෙහෙමයි ඇඟ මෙහෙමයි දත් ටික මෙහෙමයි ඇඟේ ලොම් මෙහෙමයි ඔක්කොම ඔහු දැකලා තියෙනවා. එතකොට ඔහු කියන දේ බොරුවක්ද? ඒක බොරුවකුත් නෙමෙයි. එහෙනම් ඔහු කියන දේ ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙමෙයි. එතකොට ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන දේවල් ලෝකේ තියෙන්න පුළුවන්. ලෝකේ නෙමෙයි අපේ මනස තුල ඒ බඳු දේ නිර්මාණය. ඒක බොරුවක් කියලා කියන්න බැරි මනසින් එහෙම එකක් දැකලා තියෙනවා. ඒක ඇත්තක් කියන්න බැරි ඒක ලෝකයේ තුල विद्यमान වෙන යථාර්ථයක් නෙවෙයි. ඔන්න ඔය වගේ සැබෑවකුත් නොවන බොරුවකුත් නොවන එක්තරා පටලැවිල්ලක අපටම අනන්‍ය වූ ලෝකයක තමයි අපි හැම විටම ජීවත් වෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ සති සම්පජඤ්ඤය උපදවා ගන්නා කෙනෙකුට තමයි මේ පටලවිල්ලෙන් සිත නිදහස් කරගෙන අර කැමරා කාචයකින් ඒ මොහොතේ තියෙන දේ සටහන් කරගන්නවා වගේ ඒ සතිය නැමැති චෛතසිකය අවදි කරගත්තොත් තමයි අපිට ඒ මොහොතේ සිදුවෙන දේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අපි අලුතෙන් දේවල් එකට එකතු කරන්නේ නැතිව අපි ඒවා වර්ණ ගන්නවන්නේ නැතිව අපි ඒවා උපකල්පනය කරලා අපට ඕන විදිහට හදන්නේ නැතිව ඒ තියෙන විදිහට දකින්නට නම් අපට සිහිය උපදවා ගන්නට. අන්න ඒ විදිහට අරමුණෙහි සැබෑ ස්වභාවය දකින්නට පූර්ණ අවධානය යොමු කිරීම. හරියට පිටස්තර පුද්ගලයෙක් යමක් දිහා බලන්නාසේ බලන්නට පුළුවන් ගතිය. කැමරා කාචයක දේවල් සටහන් වෙන්නාසේ අනුරෝධ විරෝධතාවෙන් වෙන්ව ඒ අරමුණේ ඒ මොහොතේ පවතින ආකාරය හඳුනා ගන්නට හැකි චෛතසිකය තමයි සතියයි කියලා කියන්නේ. ඒතර සතිපට්ඨාන කියලා කියන්නේ ඒ සිහිය අවදි කරන පිහිටුවාගෙන. සිහිය තිබිච්ච පමණට ඒක අවදි වෙන්නේ නැහැ. අපේ මනසේ සද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා, විරිය තියෙනවා. තිබිච්ච පමණට ක්‍රියාත්මක වෙන්නේ අවදි කරන්න, සක්‍රිය කරන්න. මහදන සිටු පුත්‍රයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්සයා උත්සාහ කරන රහත් වෙන්න තිබුණේ. රහත් උනේ නැහැ. රහත් වෙන්න තිබුණා නම් ඒ සඳහා ශක්තිය තිබුණා නම් ඇයි රහත් උනේ නැත්තේ? ඒ ශක්තිය අවදි කළේ නැහැ, සක්‍රිය කළේ නැහැ. එහෙනම් අපි ළඟ අපේ සිතේ යම් යම් ගුණ සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තිබ්බට මේ ජීවිතේ පුරුදු පුහුණු කරලා තිබ්බට එපමණකින් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපිට S2 තිබිච්ච පවණට ලෝකෙ පේන්නේ නැහැ. S2 විවෘත කරලා බැලුවොත් විතරයි ලෝකෙ පේන්නේ. S2 තියෙනවා අපිට කොහොමත් පිටලා. හැබැයි එපමණකින් අපිට ලෝකෙ පේන්නේ S ඇරලා බලන්නට ඕන. ඒක තමයි හි සක්‍රියතාව.
අන්න ඒ වගේ අපේ සිතේ සතිය අපි සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තිබ්බට විතරක් වැඩක් නැහැ. මේ මොහොතේ සතිය අවදි කරගෙන ඒ සතිය පිහිටුවා ගන්න. ඒ සතිය මත සිත පිහිටුවා ගන්න ඕන. සිතෙහි සතිය පිහිටුවා ගන්න. ඒක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අර නේත්‍රය විවෘත කරගත්තා වගේ නේත්‍රය තිබුණා වුණාට වසාගෙන තියෙන තාක්කල් ලෝකේ පෙනෙන්නේ ඒක විවෘත කරගත්තාම අපට ලෝකේ පෙනෙන්නට ගන්නවා. දැන් ඇත්තටම ඇස් දෙක අරිහම අපට ලෝකය දකින්න පුළුවන්. අපි හිතනවා දකින්න පුළුවන් කියලා. නමුත් වෙනතුනේ ඒකට තවත් යමක් අවශ්‍ය වෙනවා. මොකක්ද? ආලෝකය. නේත්‍රය විවෘත කළාම අපට ලෝකය පෙනෙනවා. හැබැයි ඒවා පැහැදිලිව පෙනෙන්නට නම් ආලෝකය පැහැදිලිව තියෙන්නට ඕන. අන්න ඒ වගේ තමයි අපි සිහිය අවදි කළාම අපට අරමුණු පෙනෙන්නට ගන්නවා. හැබැයි අරමුණු වල හැබෑ ස්වභාවය හරියට හඳුනා ගන්නට නම් ආලෝකයකුත් තියෙන්නට ඕන. අන්නේ බාහිර ආලෝකය වගේ අපේ සිතේ හට ගන්න ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය තමයි ප්‍රඥා කියන චෛතසිකය. ප්‍රඥා චෛතසිකයෙන් කරන්නේ ආලෝකයෙන් කරන කාර්ය. එතකොට නේත්‍රේ විවෘත කළා වගේ මනස විවෘත වෙනවා සිහියෙන්. ආලෝකේ පතිත වුණා වගේ සියල්ලක්ම ප්‍රභාමත් වෙලා හරියට පෙනෙන්නට ගන්නවා ප්‍රඥාව. එතකොට ආලෝකයෙන් පෙන්වන්නේ මොනවද? අපි කැමති දේවල් විතරක් නෙමෙයි. ආලෝකයට මේ දකින්න පුද්ගලයා මේකට කැමතිද නැද්ද කියන කාරණේ නෙමෙයි අදාළ වෙන්නේ. ආලෝකයෙන් කරන්නේ එහි තියෙන දේ ප්‍රකට කරන එක. හොඳ හරි නරක හරි යහපත හරි අයහපත හරි පිරිසිදු දේ හරි අපවිත්‍ර දේ හරි ලස්සන දේ හරි අවලස්සන දේ හරි මේ හැමදේම මතු කරලා පෙන්නනවා. ඒකේ ස්වභාවය. අන්ධකාරයේ ස්වභාවය තමයි ඒවාෙහි ස්වરૂපය යටපත් කරනවා වසාදම. ඒතර අන්ධකාරයේ තියෙන තැන අපිට නිවැරදිව පැහැදිලිව පේන්නේ. පේන්නේ නැති වෙනකොට සමහරට මේ අපවිත්‍ර දෙයක්ද මේ පිරිසුදු දෙයක්ද කියලා අන්ධකාරයේ වටහා ගන්නට බෑ. මේ හැපෙන තැනද මේ දොරටුව තියෙන තැනද කියලා අපිට පේන්නේ. දොරටුව හොඳට පැහැදිලිව තියෙනවා. තියෙද්දි අපි ගිහිල්ලා උළුවස්සේ හැප්පෙනවා, දොරේ හැප්පෙනවා, බිත්තියේ හැප්පෙනවා. ඇයි ඒ පැහැදිලිව පේන්නේ නැහැ? මග නොමග වැටහෙන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක් තමයි අවිද්‍යාව, මෝහය අපේ මනසේ අවදි වුණාම තියෙන්නේ. ඒතකොට මේ මෝහය අවදි වෙනවා වෙනුවට අපිට ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් අර මානසික ආලෝකය අවදි කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට තමයි පුළුවන්කම තියෙන්නේ අර සිහියෙන් නේත්‍රය විවෘත කරලා ලෝකය දකින්නා වගේ සිහියෙන් ඇලීම් ගැටීම් වලින් තොරව ලෝකෙහි පවතින ස්වභාවය හඳුනා ගන්නට මනස විවෘත කරනවා. ඒ පවතින ස්වභාවය ප්‍රකට කරන්නේ ප්‍රඥාව නැමැති ආලෝකයේ විසින්. එතකොට මේ කියන ප්‍රඥාව උපදවා ගන්නට අපි මොකද්ද කළ යුත්තේ? මේ කියන සිහිය උපදවා ගන්නට අපි මොකද්ද කළ යුත්තේ? ඒවා උපදවා ගන්නට නම් සිහිය උපදවා ගන්නට නම් සිහිය කියන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරමින් හඳුනා ගනිමින් තේරුම් ගනිමින් ඒ සිහිය ස්වභාවය මනසින් හඳුනා ගන්නට ඕන ඉස්සර. ඊට පස්සේ තමයි අපිට ඒක දියුණු කරන්න පුළුවන්. සිහිය කියන්නේ මොකක්ද කියලා අපිට හරියට දැනෙන්නේ නැතිනම් ඒක දියුණු කරන්න බෑ. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා අපිට හරියට දැනෙන්නේ නැතිනම් ඒක දියුණු කරන්න බෑ. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා අපිට හරියට දැනෙන්නේ නැතිනම් මෙත්තාව දියුණු කරන්න බෑ. ඉතින් මෙත් වඩනවා කියලා අපිට ඒක කරන්න පුළුවන් නේ. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා සියලු සත්ත්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන වචන ටික නැවත නැවත මෙනෙහි කරන එක විතරයි. වචන ටික නැවැත්තුවොත් මොනවද අපේ මනසේ තියෙන්නේ? නිදිමත උදාසීන ගතිය පමණක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි වඩලා තියෙන්නේ තීන මිද්දේ පමණයි. අපි මෙත් වැඩුව වෙන්න නම් මේ මෛත්‍රී මනෝභාවය අවදි කරගෙන ඒක පුහුණු කරන්න. දැන් කෝපය තරහව කිව්වන් පස්සේ එතන මේ වචන ටිකක් නෙමෙයිනේ තියෙන්නේ. අපි අකමැති පුද්ගලයා සිහිපත් වෙනකොටම අපිට මේ පුද්ගලයා පිළිබඳව නොසතුට නොමනාපේ මනසේ රළු විදිහට ඇඟ රත් කරගෙන ගතසිත
රත් කරගෙන ඒ මනෝභාවය අවදි වෙනවා දැනෙනවා. ඒකට ආයේ ගහනවා මරනවා කොටනවා කියන වචන මුකුත් ඕනේ නැහැ. ඒ වගේ තමයි මෙත්තාව හරියට මනසේ මනෝභාවයක් හැටියට අවදි වුණොත් ඒ මනෝභාවයට අමුතුවෙන් වචන අවශ්‍ය නැහැ. ඒ මනෝභාවය අපිට පතුරවන්නට පුළුවන්. අපි අර මුලින් කිව්වේ කාර්යාලයේ ඉඳලා ගෙදර එනකොට තරහ ඇති කරගෙන කෝපය මතු කරගෙන ආවොත් බිරිඳ සමගත් ගැටෙනවා, දරුවා සමගත් ගැටෙනවා, සතා සිව්පාව සමගත් ගැටෙනවා. එතකොට ඒ මනෝභාවය හාත්පස පැතිරෙනවා. අර හැම අරමුණක් කෙරෙහි මේ මනෝභාවය පැතිරිය. අමුතුවෙන් මම බිරිඳට ද්වේෂ කරනවා, දරුවාට ද්වේෂ කරනවා, සතාට ද්වේෂ කරනවා කියලා අමුතුවෙන් හිතන්න ඕන නැහැ. හැබැයි එන හැම එකක් එක්කම හාත්පසින් පැතිරිය යනවා මනෝ. අන්නේ වගේ තමයි මෙත් සිත හරියට අවදි කරගත්තොත් මේ මනෝභාවය හාත්පස පතුරවන්නට පුළුවන්. ඒක කරන්නට නම් මේ මෙත්තා මනෝභාවය හඳුනා ගන්න. සිහිය පවත්වන්නට නම් සිහිය හඳුනා ගන්න. ප්‍රඥාව පවත්වන්නට නම් ප්‍රඥාව හඳුනා ගන්න. ඉතින් හඳුනා ගැනීම සඳහා අපිට කරන්නට වෙන්නේ නැවත නැවත සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන එක තමයි. ඒකයි අපි කිව්වේ සිල් සමාදන් වුණු දවසට අනිත් කෙනා කරන කියන දේවල් හොයන එකවත් මෙතෙක් තනියෙන් දේවල් වලට ඉඳලා අපිට කතා කරගන්නට බැරි වෙච්ච බොහෝ දේවල් විදිහට මෙතන කතා කරන එකවත් නෙවෙයි අපි කරන්නේ නැත්තේ. අද දවස අපි උත්සාහ කරන්න ඕන හැකියපමණින් Tamange සිත ගැන අවදියෙන් කල්පනාවෙන් ප්‍රත්‍යවේක්ෂණයකින් ඉන්නට. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා සිහිය හඳුනාගන්නේ ප්‍රඥාව හඳුනාගන්නේ කොහොමද කියලා මුලදී අපිට පැහැදිලි අදහසක් නැති වුණාට නැවත නැවත ඒක හඳුනා ගන්න ඕන කියන උත්සාහය මත තමයි අපිට ඒක ප්‍රකට කරගන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට වීර්යය ඒක හඳුනා ගන්නත් වීර්යය ඕන හඳුනාගත්තු ධර්මයෙන් පවත්වා ගන්නත් වීර්යය. ආතාපේ සම්පජානෝ සතිමා කියලා බුදුරජාණන් වහන්සේ මේ කරුණු තුන මූලික කොට දේශනා කරන්නේ. සිහිය තියෙන්නට ඕන අවධානය යොමු වෙන්නට, ප්‍රඥාව තියෙන්නට ඕන එහි ස්වභාවය අවබෝධ කරගන්නට, වීර්යය තියෙන්නට ඕන එය සුදුසුනම් මතු කරගෙන පවත්වා ගන්නට, නුසුදුසුනම් බැහැර කරන්න. ඒතර මූලික අවස්ථාවේදී අපිට සිහිය ප්‍රඥාව අවදි කරගන්නත් වීර්යය තමයි උදව්. දැන් යම් කිසි දරුවෙකුට යම් පාඩමක් කරනකොට ඒක තේරෙන්නේ නැත්නම් ඒතර තේරුම් ගන්න මොකද්ද කරන්න ඕන නැවත උත්සාහ කරන්න වෙනවා ඒක විවිධ ක්‍රම වලට කියව කල්පනා කර උත්සාහ කරන්න. එහෙම බොහෝ වේලාවක් උත්සාහ කරනකොට තමයි ඒකේ යම් පැති වැටහෙන්නට ගන්න. දැන් අන්න බුද්ධිය ප්‍රඥාව අවදි වෙන විදිහ. යමක් පිළිබඳව විවිධ පැතිවලින් සිතන්න කල්පනා කරන්න උත්සාහවත් වෙනකොට තමයි අපිට ඥානය අනුක්‍රමයෙන් අවදි වෙන්නේ. සිහිය කියන්නේ මොකක්ද කියලා නැවත නැවත සිතන්න කල්පනා කරන්න පුහුණු කරන්න උත්සාහ කරනකොට තමයි අපිට සිහිය අවදි වෙන්නට පටන් ගන්නේ. දැන් භාවනාවට යොමු වෙච්ච මුල් අවස්ථාවේ අපි බොහෝ දෙනාට අත්දකින්නට ලැබෙන කාරණේ තමයි හරියට සිහිය පිහිටන්නේ නැහැ, හරියට සිත එකඟ වෙන්නේ නැහැ, ඒ කාර්මුණක පවත්වා ගන්නට බෑ. මේක තමයි අපි කාටත් මූලික අවධියේදී තියෙන ගැටලුව. එහෙම වෙනකොට අපි හුඟක් වෙලාවට ඒ වැඩේ එක්ක අතහැරලා දාන්න, එහෙම නැත්නම් අර සුපුරුදු මනෝභාවයන් එක්ක පැටලි ඉන්නට පෙළඹෙනවා විනා අපි හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් පමණයි මොකද්ද ගැටලුව, කෙසේද මනස හැසිරවිය යුත්තේ කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට ඇයි මගේ සිත එකඟ වෙන්නේ නැත්තේ? ඇයි සිහිය පිහිටන්නේ නැත්තේ? මොකද්ද සිහිය කියන්නේ? මේක කොහොම හරි මම හඳුනා ගන්න ඕන. අන්නේ ප්‍රයත්නය අපිට එතනදී වැදගත්. අපි පෙර දිනකත් ධර්ම දේශනා කරනකොට සිහිපත් කළා උදාහරණයක් හැටියට අර පන්සල් වල හිට සමහර වෙලාවට බිත්තියේ එල්ලලා තියෙනවා පින්තූරයක්. ඒකේ තියෙන්නේ බුදු පිළිම වල ශීර්ෂ ගොඩාක් පින්තූරයක් තමයි තියෙන්නේ. ඒ බුදු පිළිම වල ශීර්ෂත් කැඩිලා බිඳිලා පුපුරලා එහෙම පින්තූර ගොඩාක් එකට කරලා රාමු කරමු පින්තූරයක් තියෙනවා.
එතකොට මේක දිහා බලා ඉන්නකොට අර කැඩිච්ච බිඳිච්ච පින්තූර ටික ඔක්කොම යටපත් වෙලා ගිහිල්ලා ඒක නැත්තෙන් හොඳ පිරිපුන් අංග සම්පූර්ණ බුද්ධ රූපයක් මතුවෙනවා. දැන් ඉතින් මේක දිහා බලා ඉන්න කියලා කිව්වහම එක එක විදිහට බලන්න උත්සාහ කරනවා. ඔළුව හරවලා බලන්න, ඇහැ හීන් කරලා බලන්න, මේ පැත්තේ ඉඳලා බලන්න, අර පැත්තේ ඉඳලා බලන්න, දුර වැඩි කරලා බලන්න, අඩු කරලා බලන්න. දැන් කොහොම බැලුවත් අපිට මුලදී මේක පේන්නේ නැහැ. හඳුනා ගන්න බෑ. හැබැයි ඔහොම දඟලනකොට උත්සාහ කරනකොට යම් අවස්ථාවකදී අපිට යන්තමින් පෙනිලා එකපාරට නැති වෙනවා. ඒක වැඩි වෙලා රැඳෙන්නේ නැහැ. ආයෙ උත්සාහ කරනවා. ආයෙ පෙන්නලා නැති වෙනවා. ආයෙ උත්සාහ කරනවා. මෙහෙම නැවත කරනකොට අපිට හරියට මෙන්න මේ විදිහට ඇහැ පැවැත්වුවොත් මේ විදිහට සිත පැවැත්වුවොත් තමයි මේක පෙනෙන්නේ කියලා යම් ප්‍රමාණයකට අපිට වැටහෙන්න ගන්නවා නැවත හිතෙනකොට. එතකොට දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ ફોકસ කරනවා කියලානේ. එතකොට ඇහැ සහ සිත ඒ රූපය පෙනෙන මට්ටමට කොහොමද ફોકસ වෙන්නේ? ඒක හරියට හරියන්නේ කොතනදද? දැන් අර කැමරාවකින් අපි පින්තූරයක් ගන්න ගියාම ඒ කැමරා කාචය මේ පැත්තට මේ පැත්තට කරකව හරියට මේ පින්තූරේ පැහැදිලි වෙන තැන කොතනද කියලා හඳුනා ගන්න උත්සාහ කරනවා. එතකොට එහෙම හඳුනාගෙන ඒක ගත්තොත් තමයි හරියට පින්තූරේ ફોકસ වෙන්නේ. හරියට පැහැදිලි වෙන්නේ. මේ වගේ අපේ මනසට දේවල් හඳුනා ගන්නට ගත සිත ඉන්ද්‍රිය හරියට ફોકસ වෙන්න. ඉතින් ඒක නිකන් ඉඳලා අපට කරන්නට බෑ. නැවත එහාට මෙහාට කරකව උත්සාහ කරන්න. යෙදෙන්නට ඕන. වීර්ය කරන්න. අධ්‍යයනය කරන්න ඕන. ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඉතින් ඒ ප්‍රයත්නය තුළින් තමයි සිහිය කියන්නේ මෙන්න මේකයි කියලා ටික අපට දැනෙන්න ගන්නෙ. දැනුණට පස්සේ තමයි මේ සිහිය නැවත වර්ධනය කරමින් සියුම් කරමින් ඊට සියුම් දේ හඳුනා ගන්නා තැනට පුහුණු කරන්න පුළුවන්. වෙනතුනේ මේ මනස ඒ සිහිය ටික පුහුණු වෙනකොට අපේ මනසේ අමුතුවෙන් භාවනා කරන වෙලාව කියලා විතරක් නෙමෙයි හරියට සිහිය පුහුණු කරගෙන හරියට සිහිය අවදි කරගන්න ප්‍රගුණ කළාම මේ සාමාන්‍යයෙන් දෛනික ජීවිතේ කරන කියන සියලු කටයුතු අතරේ අපිට හිතෙන්නේ මොනවද? මේ මනෝභාවයන් වල තියෙන වෙනස මොකක්ද? කලින් ඒ ගැන හිතුවට වඩා දැන් ඒ ගැන හිතනකොට ඇති වෙන විවිධත්වය මොකක්ද? සියුම් වෙනස මොකක්ද? මේ හැම දෙයක්ම අපිට දැනෙන්නට ගන්නවා. තව ටිකක් ගැඹුරට යනකොට තමයි අපිට මේ මනසේ කුසල ධර්ම කොහොමද ගොනු කරන්නේ ඒ මනෝභාවයන් කොහොමද එකට මිශ්‍ර කරන්නේ ඒවාෙහි ගුණය සම මට්ටමට ගොඩනගන්නේ කොහොමද එහෙම කරලා අපි යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් පවත්වාගන්නේ කොහොමද මේ පිළිබඳව අපිට යම් ප්‍රමාණයකට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව දියුණු කරන්නටත් අපිට ওই වගේ වීර්ය පාදක කොටගෙන නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් උත්සාහ කිරීමයි කළ යුත්තේ. ඒ ප්‍රඥාව අවදි වෙන ක්‍රම තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනා. සුත්තමය ඥාන කියලා කියන්නේ අපි යමක් මුලින්ම අහලා තේරුම් ගන්නට ඕනේ. දැන් අපි මේ සිහිය ගැන, ප්‍රඥාව ගැන මේ නැවත කතා කරන්නේ ඇයි? මේ විවිධ පැතිවලින් විවිධ උදාහරණ වලින් මේවා කතා කරන්න අහන්න පොතපත කියවන්න එතකොට තමයි අපේ සුත්තමේ ඥානයේ සම්බන්ධව වර්ධනය. ඊළඟට චින්තාමය ඥාන. ඒ කියන්නේ හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන විවිධ පැතිවලින් ඒ පිළිබඳව සිතා බලන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට තමයි ඒ කියන්නේ චින්තාමය ඥානයක් ගොඩනගෙන්නේ. ඊට පස්සේ ප්‍රායෝගිකව දේවල් කරනකොට ඒ කරන අවස්ථාවේ ඒ தත්වයන් ගොඩනගන්නේ කොහොමද වෙනස් කරන්නේ කොහොමද කියලා ගත සිත ඊට අනුකූලව හසුරවන්නට වෑයම් කරන්නට ඕන ප්‍රායෝගිකව. ඒක තමයි ප්‍රායෝගික පුහුණුව. ඒ තුලින් තමයි භාවනාමය ඥානෙ අවදි වෙන්නේ. මේ විදිහට පින්නතුනේ සිහිය ප්‍රඥාව අවදි කරගන්නට ඕන. ඊළඟට වීර්ය කියන චෛතසිකයේ සුවිශේෂයි. එය කුසලෙහි යෙදෙනවා, අකුසලෙහි යෙදෙනවා.
ප්‍රකීර්ණක චෛතසිකයක් හැටියට වීර්ය දක්වන්නේ කුසල් සිතෙහි වගේම අකුසල් සිතෙහි වීර්ය වෙනසක් නැතුව යෙදෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි හඳුනා ගන්නට ඕන ඇත්තටම අපේ සිතේ මතුවෙන වීර්ය කුසල වීර්යද අකුසල වීර්යද කියලා ඉස්සෙල්ලා වෙන් කරගන්න. එහෙම වෙන් කරගත්තොත් තමයි ඒ කුසල වීර්ය හඳුනාගෙන එය දියුණු කරන්න පුළුවන්. මොකද්ද කුසල වීර්ය කියන්නේ? මොකද්ද අකුසල වීර්ය කියන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය මේවා පාදක කොටගෙන යම් උත්සාහයක් අපේ මනස තුල ඇති වෙනවා නම් ඒක අකුසල මූලික වීර්යයි. අලෝභය, අද්වේෂය, අමෝහය මූලික කොටගෙන යම් වීර්යයක් හට ගන්නවා නම් ඒ කුසල වීර්යය. කොහොම කිව්වහම අපිට යම් ප්‍රමාණයකට වචන ටික තේරෙනවා. නමුත් මොකද්ද මෙතන වෙන්නේ කියලා බැලුවහම දෛනික ජීවිතේ අපි බොහෝ කොට ඇති කරන්නේ අකුසල වීර්යය. ඒ මොකද තෘෂ්ණා මාන දිට්ඨි පාදක කොටගෙන තමයි ඒ උත්සාහයන් ඒ වීර්යයන් අපි තුල ජනිත වෙන්නේ. මේ දේ කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මුදල් උපයන්නට ඕන, ගෙවල් දොරවල් හදන්න ඕන, යාන වාහන ගන්න ඕන, කෑම කන්න ඕන. එතකොට දැන් එහෙමනම් අපි සියලු හැම කල්හිම ඒ තුලින් අකුසල්මද ජනිත කරගන්නේ. සිහියෙන් තොර වුණොත් ප්‍රඥාවෙන් තොර වුණොත් හැම කල්හිම අකුසල් තමයි ජනිත කරන්නේ. හැබැයි සිහිය ප්‍රඥාව අවදි කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඔය කරන කටයුතු ටිකම කුසල වීර්යයක් හැටියට පවත්වා. කෑම කන්න පුළුවන් කුසල ඡන්දයක් හැටියට, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, යාන වාහන ගන්නට පුළුවන්, රැකී ආරක්ෂා කරන්න පුළුවන්, මුදල් හම්බ කරන්න පුළුවන්. මේ සියල්ලක්ම කුසල වීර්යයක් හැටියට පවත්වන්නට පුළුවන්. සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියෙන් සහ නුවණින් පවත්වනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක නාදික කියන ගමේ වැඩම කරලා ඉන්න අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මනවින් පුරුදු පුහුණු කරන ලද මරණ සතිය මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙනවා. මහණෙනි නුඹලා මරණ සතිය වඩනවා? ඒ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා, ස්වාමීනි අපි මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? එතකොට ඒ හාමුදුරු පිළිතුරු දෙනවා, ස්වාමීනි එක හාමුදුරු නමක් කියනවා, ස්වාමීනි අද දවසේ මම ජීවත් වෙලා හෙට වෙනකන් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. ඒ නිසා මම කල්පනා කරන්නේ අද දවසේ මට ජීවත් වෙන්න ලැබුණොත් ලොකු දෙයක්. මොකටද? කාලා බීලා සැපසේ ඉන්නට නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පුහුණු කරන්න සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ ධහම දකින්නට මේ එක දවස මට ජීවත් වෙන්න ලැබුණොත් ඒක ලොකු දෙයක් කියලා මම කල්පනා කරනවා. හෙට වෙනකම් මට ඉන්න ලැබෙයිද නැද්ද කියලා කියන්න දන්නේ නැහැ. ජීවිතේ තරම්ම අස්තිරයි. ඒ විදිහට මරණය සිහි කරමින් මම සිහි මොන පවත්වමින් ධර්මයේ දකින්නට පුහුණු වෙනවයි කියලා උන්වහන්සේ සිහිපත්. තව හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. ඔබ වහන්සේ කොහොමද වඩන්නේ? ස්වාමීනි එක දවසක් නෙමෙයි අපිට එක වරුවක් ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ වරුව මට ජීවත් වෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා හිතාගෙන මම සති සම්පජඤ්ඤය අවදි කරගෙන ගුණ නුවණ ප්‍රගුණ කරනවා. තව හාමුදුරුවෝ සිහිපත් කරනවා, මමත් ස්වාමීනි මරණ සතිය වඩනවා. කොහොමද ඔබ වහන්සේ වඩන්නේ? ස්වාමීනි එක වරුවක් නෙමෙයි අපිට මේ පින්පාත ගිහිල්ලාවිල්ලා දානි ටික වළඳනකම් ජීවිතේ පවතීද කියලා කියන්න බෑ. ඒ නිසා දානි ටික වළඳලා ඉවර වෙනකම් මම ජීවත් වුණොත් ඇති, ඒකත් ලොකු භාග්යක් කියලා මම හිතනවා. දැන් එතකොට මෙතන උන්වහන්සේ කල්පනා කරන්නේ මේ දානි ටික ගන්නකම් මම ජීවත් වුණොත් ඒක ලොකු දෙයක්. එතකොට මේ තෘෂ්ණා මූලිකවද උන්වහන්සේ කල්පනා කරන්නේ ප්‍රඥා මූලිකව? උන්වහන්සේ එතනදී සිහි කරනවා ජීවිතයේ අස්තිරතාවය, අනිත්‍යතාවය. ඒ අනිත්‍ය වූ ජීවිතය කවර මොහොතක අවසන් වෙනවද, අහෝසි වෙනවද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ සුළු වෙලාවක් ආහාර ටික ගන්න වෙලාව හරිය මට ජීවිතය පවත්වා ගන්නට පුළුවන් වුණොත් ඒක ලොකු භාග්යක්. කුමක් සඳහාද? තථාගතයන් වහන්සේ දේශනා කළ මේ ධර්මය සිහි නුවණින් යුක්තව ප්‍රගුණ කරන්න. එහෙම හිතලා අර බත් පිටක් පාසා උන්වහන්සේ සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට උත්සාහ කරනවා. කෙලස් ඇති නොවි සිහියෙන් සහ නුවණින්. එතකොට සිහිය පවත්වනකොට
හැඟීම් වලට වහල් නොවි අවධානය පවතිනවා නුවණින් පවත්වනකොට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ඒ පිළිබඳව දකින්නට මනස යොමු වෙනවා. ප්‍රඥාව යම් තැනක පවතිනවා නම් අපි පෙර දිනක පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා ප්‍රඥාව පවතිනවා නම් කරුණු තුනක් අවම වශයෙන් ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් පස් ආකාරයකින් දකින්න. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති කියන පස් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ ලෝකේ දකින්න. ඒක හඳුන්වන්නේ පංචවිත ඤේය මණ්ඩලය. සංස්කාර කියලා කියන්නේ යමක් අරමුණු කරනකොට ඒක කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්. විකාර කියලා කියන්නේ ඒ ධර්මය වෙනස් වෙන්නේ විකෘති වෙන්නේ කුමකින්ද? ලක්ෂණ කියලා කිව්වේ එහි පොදු ලක්ෂණ සහ ආවේනික ගති ලක්ෂණ මොනවද? නිර්වාණ කියලා කිව්වේ ඒ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිෂේධ කරන්නේ කෙසේද? ප්‍රඥප්ති කියලා කිව්වේ ඒ සම්බන්ධව ලෝකේ පවතින විවිධ සම්මුති මොනවද? මේ පස් ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ යමක් පිළිබඳව අවබෝධ කරනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෝ හැටියට අපිට ප්‍රඥාව අවදි කරගන්න අඩුම තරමින් තුන් ආකාරයකින්වත් අපි දේවල් විමසා බලන්නට උත්සාහ කරා. ඒ මොකද්ද තුන් ආකාරය? හේතුඵල වශයෙන් සහ පොදු ලක්ෂණ වශයෙන් අනන්‍ය ලක්ෂණ වශයෙන්. එතකොට මේ දෙකම ලක්ෂණ කියලා තමයි හැඳින්වෙන්නේ. එතකොට මේක කරුණු දෙකක් හැටියට ගන්නත් පුළුවන්, තුනක් හැටියට විග්‍රහ කර ගන්නත් පුළුවන්. හේතුඵල වශයෙන් සහ ලක්ෂණ වශයෙන්. හේතුඵල වශයෙන් කියලා කියන්නේ යමක් කෙරෙහි අවධානය යොමු කරනකොට මේක ගොඩ නැගුණේ කොහොමද? සැකසුනේ කොහොමද? ඒ හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට මේක අහෝසි වෙන්නේ කොහොමද කියන මේ හේතුඵල අන්තර් සම්බන්ධතාවය. පැහැදිලිව පෙනෙනවා නම් දැනෙනවා නම් ඒක වටහා ගන්නට අවධානය යොමු කරනවා නම් ඒක ගැන විමසා බලනවා නම් එතන තමයි ප්‍රඥාව ජනිත. ඊළඟට ලක්ෂණ කියලා කිව්වේ පොදු ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ. පොදු ලක්ෂණ කිව්වේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒ සංස්කාර ධර්මයේහි විදී යන ගතිය, ඒ වගේම දුක්ඛ ලක්ෂණය, ඊළඟට Taman කැමති විදිහට නොපවතින ගතිය, ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බව. ඒවා තමයි පොදු ලක්ෂණ. අනන්‍ය ලක්ෂණ කියලා කිව්වේ එක් එක් කාරණේට ආවේනික ගති ලක්ෂණ පවතින. පඨවි ධාතුව වගේ නෙමෙයි ආපෝ ධාතුව, ආපෝ ධාතුව වගේ නෙමෙයි තේජෝ ධාතුව, සද්ධාව වගේ නෙමෙයි ප්‍රඥා, ප්‍රඥාව වගේ නෙමෙයි මෛත්‍රිය. මේවට ආවේනික ගති ලක්ෂණ. අපි අර මුලින් සඳහන් කළේ ඒකයි දිගු කලක් අධ්‍යයනය කරමින් ඒ ගුණය හඳුනා ගන්නට වෑයම් කරන්න. ඒ හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒකට ආවේනික ගති ලක්ෂණ නිවැරදිව තේරුම් ගන්න. එතකොට පොදු ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ හරියට වෙන්කොට දකින්නට පුළුවන් නම් අන්නේ තනත්තාට ඒ සම්බන්ධව යම් ප්‍රඥාවක් තියෙනවා කියලා වටහා ගන්න පුළුවන්. එතකොට දැන් අර භික්ෂුන් වහන්සේලා දැන් දානේ ටික වළඳන්න වෙලාව හරි මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියලා තමයි හිතන්නේ. හැබැයි සාමාන්‍ය ලෝකයා හිතන විදිහට මට මේ කෑම ටික කන්න ඕන කොහොම හරි මැරෙන්න ඉස්සල්ලා කියන අදහසින් නෙමෙයි. ඒ කෑම ටික කන වෙලාව පවා මට ජීවත් වෙන්න ලැබුණොත් සිහිනුවන අවදි කරගෙන ධර්මයේ ප්‍රගුණ කරන්නට ඒක මට ලැබෙන ලොකු අවස්ථාවක්. ඒ නිසා කෑම ටික කනකන් ඉන්න ඕන කියලා හිතන්නේ කුමක් සඳහාද? විනනුවන දියුණු කරගන්න. එතකොට ඒක නිකන් හිතනවා විතරක් නෙමෙයි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ ගිහියෙක් හැටියට උනත් මුදල් හරි හම්බ කිරීම, ගෙවල් දොරවල් හැදීම, යාන වාහන පරිහරණය කිරීම ආදී මේ සියල්ලක්ම ඕනනම් සිහිය නුවණ අවදි කරගෙන සිද්ධ කළොත් ඒවා හේතුඵල වශයෙන් දකිමින්, ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් නිවන් අවබෝධ කරන තෙක් ගුණධම් වඩන්නට ඕන. ඒ පහසුවෙන් ගුණධම් වඩවා ගැනීමට ජීවිතේ පවත්වන්නට ඕන, සමාජ සම්බන්ධතා පවත්වන්නට ඕන. එතකොට මේ සමාජ සම්බන්ධතා නිවැරදිව පවත්වාගෙන ජීවිතේ පහසුවෙන් පවත්වාගෙන ගුණධම් වැඩිම කියන ප්‍රධාන ඉලක්කය පාදක කොටගෙන අපිට ඒ ගේ දොර ඉඩ කඩම් ධන ධාන්‍ය මිල මුදල් පෞල් ජීවිතයේ මේ සියල්ලක් නඩත්තු කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා ප්‍රඥාව මුල් කොටගෙනයි එතන වීරෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි එකම කාරණේ අපිට අසිහියෙන් අනුවණින් සහ අකුසල වීරෙන් පවත්වන්නටත් පුළුවන්. අසිහිය අනුවණ ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගම අපේ මනසේ අකුසල වීර තමයි ජනිත වෙන්නේ.
ඒ කාර්යම සිහියෙන් නුවණින් දකින්නට පුළුවන් නම් අපිට කුසල වීරයෙන් ඒ සියල්ලක් පවත්වා ගන්නට පුළුවන්. ඒ නිසා භාවනාව හැටියට එකතැනක වාඩි වෙලා කටයුතු කරන අවස්ථාව පමණක් නෙමෙයි. අපි එහෙම එකතැනක වාඩි වෙලා පුහුණු කරන්නේ මූලික පුහුණුවක් හැටියට, අභ්‍යාසයක් හැටියට. ඒ අභ්‍යාසයක් හැටියට මූලික පුහුණුවක් හැටියට ලබන දේ ඊට පස්සේ අපි දෛනික ජීවිතය තුලත් අනුක්‍රමයෙන් පවත්වා ගන්නට වෑයම් කරන්නට ඕනේ. ඒ තුල තමයි අපිට සමස්ත ජීවිතය තුළම ඒ භාවනාව ටිකෙන් ටික වර්ධනය කරන්නට පුළුවන්. ඒ නිසා සිහිය, ප්‍රඥාව, වීර්යය කියන මේ කරුණු තුන අපේ මනසේ අවදි කොට පවත්වා ගන්නට පුළුවන් නම් වාඩි වෙලා හිටියත්, ඇවිද හිටියත්, ඒ වගේම වැතිරිලා හිටියත්, වැඩ කරමින් හිටියත්, පන්සලේ හිටියත්, ගෙදර හිටියත්, වැසිකිලි කැසිකිලි ගියත්, කෑම කෑවත් මේ හැම මොහොතකම ඒ තනත්තාගේ මනස තුල අකුසල් දුරු වෙමින් කුසල් වැඩෙන්නට මඟ සැලසෙනවා. ඒක තමයි ප්‍රායෝගිකව භාවනාව තුළින් සිද්ධ වෙන්නේ. අකුසල ධර්මයන් දුරු වීම, කුසල ධර්මයන් අවදි වීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් වටහා ගැනීම. ඔය වැඩ තුන තමයි ප්‍රධාන වශයෙන් භාවනාවෙන් සිද්ධ වෙන්නේ. ඒ සඳහා සිහිය, ප්‍රඥාව, වීර්යය පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. ඒ කරුණු තුන තමයි ප්‍රධාන සාධක වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිහිය, ප්‍රඥාව, වීර්ය නිවැරදිව හඳුනා ගන්නට වෑයම් කරන්න. හඳුනා ගන්නා ප්‍රමාණය මත ඒවා මනසෙහි පවත්වා ගන්නට උත්සාහවත් වෙන්න. වෙනම කාලය දවසකට පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන ඒවා පුහුණු කරන්න. ඒ පුහුණු කරන අතරතුරේ දෛනික ජීවිතේ කරන කියන දේවල් සමග අපට සිහිය, ප්‍රඥාව, වීර්යය නිවැරදිව පැවැත්විය හැකිද කියලා උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම බහුපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ දිවි සනසී පැමිණ වදාළ උතුම් නිවනින් සනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා රක්ඛන්තු ත්වං සදා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට මේ පොස්තාස්ඨාංග සීලය සමාදන් කරවීම, බුද්ධ පූජාව පැවැත්වීම සහ උදෑසන ධර්ම දේශනාව පැවැත්වීමෙන් කරන ලද්දා වූ අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේ රැස් කරගත්තා වූ කුසල කර්මයේ නිර්වාණ අවබෝධය පිණිසම වේවා කියලා අපි හැම දිනම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.